කලින් පොඩි දෝෂයක් නිසා අයින් වෙන්න උනා. පැහැදිලිව පේනවද? මාතෘකාව රසායනික ගණනය. හරි. පැහැදිලි නැත්නම් වෙනම කමෙන්ට් එකක් දාන්න. සද්ද පැහැදිලිද? මුලින්ම කතා කරමු පරමාණු ස්කන්ධ ඒකකය ගැන. පරමාණු ස්කන්ධ ඒකකය පරමාණු ස්කන්ධ ඒකකය පරමාණු ස්කන්ධ ඒකකය කියලා කියන්නේ මෙහෙමයි. මේකට හැඳින්වීමක් තියෙනවා AMU කියලා. AMU කියලා කියන්නේ atomic mass unit. atomic mass unit. එතකොට පරමාණු ස්කන්ධ ඒකකය වෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයක්. කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඊළඟට දැන් අපි පරමාණු ස්කන්ධ ඒකකය ගණනය කරනවා. හරිද? එතකොට කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්. මුලින්ම හොයාගමු කාබන් 612 පරමාණු ස්කන්ධය. කාබන් 612 පරමාණුක ස්කන්ධය. ඔයගොල්ලෝ දන්න දෙයක්. හරි. කාබන් 612 මවුල එකක් ගත්තොත් ස්කන්ධය කීයද? හරියටම 12.00 ග්‍රෑම්. එතකොට කාබන්
6 12 එක මවුලයක පරමාණු 6.02 වැඩි කිරීම 10 23ක් තියෙනවා පරමාණු. මේ 6.02 වැඩි කිරීම 10 23 කියන ප්‍රමාණය තමයි සමාන වෙන්නේ 12.00 ග්‍රෑම් වලට. එහෙනම් අපි කාබන් 612 එක් පරමාණුවක ස්කන්ධය හොයන්න මොකද කරන්න ඕන? 12.00 ග්‍රෑම් කියන එක බෙදන්න ඕන 6.02 වැඩි කිරීම 10 23. මෙතන කියනවා කාබන් පරමාණුක ස්කන්ධය. කාබන් 612 එක් පරමාණුක ස්කන්ධය. හරි. අවශ්‍ය දේවල් ලියගන්න. වකරි පැහැදිලි තැනක් නැත්නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාන් මම ඒක බලලා ඔයාලට අවශ්‍ය දෙයක් දැන් කියා දෙන්න පුළුවන් දෙයක් තියෙනවනේ මම කියා දෙන්නම්. හරි. එතකොට පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ අපි දැන් කලින් හොයාගත්තා කාබන් 612 පරමාණු ස්කන්ධය. එතන අපි ගත්තේ කීයද? 12.00 ග්‍රෑම් බෙදීම 6.02 වැඩි කිරීම 1023ක්. එහෙනම් මේකෙන් 12න් එකක් තමයි පරමාණු ස්කන්ධ ඒකකයක් නැත්නම් AMU එකක් කියලා කියන්නේ. AMU එකක් කියලා කියන්නේ කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්. එහෙනම් 12ට 12 කැපෙනවා. එක බෙදීම 6.02 වැඩි කිරීම 10 23ක්. මේක උත්තරේ. සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා මෙහෙම 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. 6.24යි ග්‍රෑම්. නැත්තම් මේව ලියන්න පුළුවන් 1.66 වැඩි කිරීම 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒකකයක් එක්ක මෙන්න මේ බලය සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක් අවුරුදු වල පාස් පේපර් වල ඒ ලෙවල් වල පළවෙනි ප්‍රශ්නෙට මෙන්න මේ ඒකකයෙන් වරද්දනවා ඔයගොල්ලන්ට පළවෙනි උත්තරයට දෙනවා. ඔයගොල්ලන්ට අහලා දැකපුව ගමන් වර්ධන උත්තරය. හරි. එහෙනම් ලියාගන්න මේ ගාන ලියාගන්න. හරි. ගානකට කලින් අපි තව පොඩි
තියරි කාරණයක් සාකච්ඡා කරමු. තව පොඩි තියරි කාරණයක් දැනගෙන ඉන්න කාරණයක්. මොකද සාපේක්ෂ පරමාණු ස්කන්ධය. सापेक्ष परमाणुक स्कंदे. सापेक्ष परमाणुक स्कंदे කියලා කියන්නේ හරි මේමයි සලකන ලද පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 612 परमाणुक स्कंदය වගේ 12න් එකක්. එතකොට කාබන් 612 පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධයෙන් 12න් එකක් කියලා කියන්නේ මේ මොකද්ද? AMU. එහෙම නැත්නම් परमाणुक स्कंद एकके. सापेक्ष परमाणुक स्कंदය කියලා කියන්නේ කිසියම් පරමාණුක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධේ 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක තමයි सापेक्ष परमाणुक स्कंधය කියලා කියන්නේ. सापेक्ष परमाणु स्कंधය කියන්නේ සලකන ලද පරමාණු ස්කන්ධය කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන්නේ. මේ සමීකරණය ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් වැඩි සැලකිලිමත් වෙන්නේ නැති සමීකරණයක් ළමයි ගොඩාක් දෙනෙක්. නමුත් විභාගෙදී මට වරදින්න පුළුවන් තරක්. එතකොට सापेक्ष परमाणु स्कंधය තව විදිහකට ලියන්න පුළුවන් මෙහෙම සලකන ලද පරමාණුක ස්කන්ධය බෙදීම කලින් අපි ගණනය කරගත්තා AMU කීයද 1.66 වැඩි කිරීම 10⁻24යි මේක මතක තියාගන්න ඕනේ. හරි මම ගන්න ලියා ගන්න මේවා कैल्शियम भी सापेक्ष परमाणु स्कंधे 40की कैल्शियम भी सापेक्ष परमाणु स्कंधे 40की परमाणुक स्कंध एककය 1.66 වැඩි කිරීම 10⁻24 ග්‍රෑම් නම් कैल्शियम ही परमाणुक स्कंधे गणने करන්න कैल्शियम ही परमाणुक स्कंधे गणने करන්න
විනාඩි දෙකකින් ගන්න හදන්න. තමයි සමහර කට්ටියට මුල් ටික බලා ගන්න බැරි වෙලා තියෙනවා. හරි. ඒ කට්ටියට වීඩියෝ එක අයින් කරන්නේ නැහැ. මම ඔහොමම group එකේ දාලා තියන්නම්. මුල් ටික මේ live season එක ඉවර වුණාට පස්සේ ආයෙ බලන්න. උත්තරේ හදපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න උත්තරේ මොකක්ද කියලා. ගානේ අපි කිව්වේ ගාන සාකච්ඡා පටන් ගමු. ගානේ කිව්වේ කැල්සියම් හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සමීකරණය මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි කිසියම් පරමාණුක ස්කන්ධය යට එන්නේ AMU කියන්නේ මොකද්ද? කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයේ 12න් එකක්. කියන්නේ 1.6යි 6 වැඩි කිරීම 10 රින් 24යි ග්‍රෑම්. හරි. එතකොට මේ ගාණි කියන කැල්සියම් කියන පරමාණුයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. අහන්නේ කැල්සියම් පරමාණු ස්කන්ධය ආදේශ ග්‍රාමය 1.66 වැඩි කිරීම 10 රින් 24යි ග්‍රෑම්. එතකොට මේ උත්තරේ අපිට අරගෙන පුළුවන් සුළු කරාට පස්සේ 6.4 වැඩි කිරීම 10 රින් 23යි ග්‍රෑම් කියලා. 23යි ග්‍රෑම් කියලා. හරි. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න. ඊළඟ කොටස සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක අපි ලියනවා මෙන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ කිසියම් අණුවක ස්කන්ධය කාබන් 612
समस्थानिकයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. ඒ කියන්නේ මොකද්ද? AMU අගේ 1.6 වැඩි කිරීම 10 රින 34යි ග්‍රෑම් පරමාණු ස්කන්ධ ඒකකය. හරි. මේ පැහැදිලි කිරීම තමයි සාපේක්ෂ ස්කන්ධය කියලා කියන්නේ. කිසියම් අණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගණනය කිරීම වලදී සාපේක්ෂ අණු ස්කන්ධය හොයනවා. කොහොමද? ගණන් වල වෙනවා n සමානයි 14යි කාබන් ඉර 12යි හරි ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි එහෙම දුන්නාම ඔයගොල්ලෝ හොයන්නේ මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒකට ඇමෝනියා කියලා ගත්තොත් කොහොමද අපි ගන්නේ? නයිට්‍රජන් වලට 14යි 14 දාන හයිඩ්‍රජන් 1යි ඒ වගේ 3යි එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නවා 17යි ග්‍රෑම් මවුලයට. හරිද? 17යි ග්‍රෑම් මවුලයට. මේකට කියනවා මෞලික ස්කන්ධය කියලා කියන්නේ මේකම තමයි. මෞලික ස්කන්ධය. ඒ කියන්නේ මෞල එකක අදාළ සංයෝගයේ මෞල එකක ස්කන්ධය. තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. कार्बन डाइऑक्साइड गත්තොත් कार्बन डाइऑक्साइड හරි कार्बन 12යි ඔක්සිජන් 16 වරක් 2යි මේක 32යි 12 එකතු වුණාම උත්තරය ලැබෙනවා 44යි ග්‍රෑම් මොලට කියලා. හරි මේ ගොඩාක් සරල කාරණා වලට මේ වගේ අඩුපාඩු තියෙන අයට අඩුපාඩු හදාගන්න තමයි පොඩි සරල කාරණේ නම් කියා දෙන්නේ. හරි ගන්න ක්ලියර් කරගන්න තමයි ගන්න ක්ලියර් කරගන්න. ඇමෝනියා අණුවක ස්කන්ධය ගණනය කරන්න. ඇමෝනියා අණුවක ස්කන්ධය ගණනය කරන්න. වරහන් තුල ලියා ගන්න. n සමානයි 14යි. හයිඩ්‍රජන් සමානයි 1යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1.6 වැඩි කිරීම 10 රින 24යි ග්‍රෑම්. විනාඩි දෙකක් දෙන්න ගණන් හදන්න. ගණන් හදලා මම උත්තරේ ගණන් හදපු කට්ටිය දාන්න කමෙන්ට් එකක් දාන්න.
බලමු ගාන යන්නේ ඇමෝනියා අණුවක ස්කන්ධය. ආදේශ කරන සමීකරණය මේක. ආදේශ කරන සමීකරණය උඩ සමීකරණය. දත්තවකයක් දුන්නා. එකකින් කොහොමද හොයාගන්නේ? ඇමෝනියා වල सापेक्ष अणु स्कंदे අපි කලින් කියුවා ඇමෝනියා වල සාපේක්ෂ අණු ස්කන්ධය 17යි කියලා 17යි කියලා. එතකොට මේක දන්නවා නයිට්‍රජන් 14යි කොරක් 3යි 14 සමානයි. හරි. මේක තමයි අහන්නේ කිසියම් ඇමෝනියා අණුවක ස්කන්ධය නම් පරමාණු ස්කන්ධ ඒකකයේ 1.66 වැඩි කිරීම 10 × 24යි ග්‍රෑම්. x කියලා කියනවා උත්තරේ සුළු කරාට පස්සේ ගන්න පුළුවන්. හරි. සුළු කරලා ගන්න. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටසට යන්න. ගාන හදාගන්න වෙලාව මදි වගේ නම් කියන්න. ගාන හදාගන්න වෙලාව මදි වගේ නම් තව වෙලාව පොඩ්ඩක් දෙන්නම්. අවශ්‍යයි නෝනම් කියන්න. ඊළඟට අපි මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියලා කියන්නේ වචනේ තියෙනවා අදහස. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞලයක් කියන්නේ පරමාණු 6.02 වැඩි කිරීම 10/23ක්. මෞලයක් කියලා කියන්නේ පරමාණු 6.02 වැඩි කිරීම 10/23. කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. එතකොට මෞලික ස්කන්ධය සමාන වෙනවා මෞලික ස්කන්ධය එනක සමාන වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධයට. सापेक्ष अणु स्कंधයට ඒකක නැහැ. ඒකක නැත. ඔබ දන්නවා සාපේක්ෂ කියන වචනේ පාවිච්චි කරාම දැන් ඒකක ඉන්නේ නැහැ. ඒතර ඒකක නැහැ එතනට. නමුත් මෞලික ස්කන්ධය කියලා විභාගෙ ලියන්නේ ගොත් ඔයගොල්ලන්ට කොහෙද හරි අනිවාර්යයෙන්ම ඒකක දාන්න ඕනේ. ඔය දැනටම දන්නවා කෙමිස්ට්‍රි පෙපරේ ඒකක වලට වෙනම ලකුණු ලැබෙනවා. නිසා ඒකක ගන්න සැලකිලිමත් වෙන්න. ග්‍රෑම් කියන්නේ ග්‍රෑම් මෞලයට කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සුලභව භාවිතා කරන එකක. නමුත් මේක නෙවෙයි SI ඒකකය. කිලෝග්‍රෑම් මෞලයට කියන එක තමයි SI ඒකකය වෙන්නේ. කිලෝග්‍රෑම් මෞලයට කියන එක තමයි SI ඒකකය වෙන්නේ. මතක තියාගන්න. කවදාද දවසක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. මෞලික ස්කන්ධයේ SI ඒකකය වනුයේ කෙමිස්ට්‍රි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. පළවෙනි උත්තරයට දෙන්නේ මෙන්න මේක. පළවෙනි උත්තරයට දෙන්නේ මේක. ඔයගොල්ලෝ විභාගයට කියලා මොකද කරන්නේ? පළවෙනි උත්තරේ තියනවා මේක දැකපුවම මේ උත්තරේට ගහලා දානවා. ඒක උත්තරේ වැරදි 3 4 5 වගේ උත්තර වලට මේක දෙනවා. හරි උත්තරේ වල මේ තමයි SI ඒකකය.
ඊළඟට තව සමීකරණ ටිකක් කියනවා බලමු. හැමෝම දන්න සමීකරණයක් අනිත් කියනවා මේක n සමානයි simple m බෙදීම capital M. n කියන්නේ මොකද්ද? මවුල. okay mo m කියන්නේ මොකද්ද? ස්කන්ධය. අපි ආදේශ කරනවා ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම්. ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව අපි ග්‍රෑම් පාවිච්චි කරනවා. m කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය. කියන්නේ සාමාන්‍ය ග්‍රෑම් මවුලයට නැත්තම් කිලෝග්‍රෑම් මවුලයට විදිහට ලියන්න පුළුවන්. හරි. මේකත් එක්කම බැලුවොත් තව සමීකරණයක් තියෙනවා. n සමානයි n බෙදීම l. මේකෙත් n කියන්නේ මොකද්ද? ඒත් මවුල ගන්නටම තමයි n කියලා කියන්නේ. කැපිටල් N කියලා කියන්නේ අණු ගණන නැත්නම් අංශු ගණන. L කියලා කියන්නේ ඇවොගාඩ්‍රෝ නියතය. මේකගේ 6.02 වැඩි කිරීම 10/23. සරලම ගැටලු දැන් සාකච්ඡා කරන්නේ. තාමත් මේකේ මොනවා හරි ගැටලු තියෙන තැන් තියෙනවා නම් ඒවා හදාගන්න. මොකද මේ වගේ පොඩි තැනකුත් ඇති ඔයගොල්ලන්ට විභාගෙදී ලකුණු නැති වෙනවා. හරි. ඊළඟට ලියාගන්න ගැටලු විසඳීම්. මේ වර්ග කිහිපයක් යටතේ තමයි කතා කරන්නේ අපි. ගැටලු රසායනිකකරණයේ පාඩුවේ තියෙන ගැටලු වර්ග කිහිපයක් යටතේ කතා කරන්නේ. වර්ග 1 ලියාගන්න. අවශ්‍ය කට්ටිය නෝට් එක වෙනම කම්ප්ලීට් කරගන්න, සම්පූර්ණ කරගන්න. වර්ග 1 මාතෘකාව ස්කන්ධය දී ඇති විට. ඊළඟ පළවෙනි අංක 1 ප්‍රශ්නය. y බැලුනේක පිරිසුදු H2 වායුව 8.0 ග්‍රෑම් පවතී. පළවෙනි කොටස H2 අණු මවුල ප්‍රමාණය දෙවෙනි කොටස සංයෝජිත හයිඩ්‍රජන් පරමාණු මවුල ප්‍රමාණය. තුන සාම්පලයේ H2 අණු ගණන හතරවෙනි කොටස සාම්පලයේ මුළු ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය. හරි ගාන හදන්න. වීඩියෝ එක පැහැදිලිද ළමයි? පැහැදිලි නැත්නම් කියන්න. සවුන්ඩ් පැහැදිලිද? පැහැදිලි නැත්නම් කියන්න.
ගන්න කියනවා. වායු බැලුන එක තියනවලු පිරිසිදු H2 වායුව බැලුන එක තියනවලු H2 වායුව 8.0 ගාන හදන්න තව පොඩි තත්ත්වයක් ඕන කරනවා ඔයගොල්ලන්ට. එමයි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණු ස්කන්ධය එකයි. ඔයාලත් දන්නවා. එහෙනම් ගාණි කියන්නේ H2 ගැන මුලින්ම අපි ගන්න ඕන H2 වල මෞලික ස්කන්ධය. H2 වල මෞලික ස්කන්ධය. එතකොට වෙනවා 2යි ග්‍රෑම් මෞලයට කියලා. එහෙනම් මුලින්ම අපි ගමු ඊට පස්සේ H2 මෞල ප්‍රමාණය. H2 මෞල ප්‍රමාණය කොහොමද ගන්නේ? ස්කන්ධය ආදේශක සමීකරණ තමයි m සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. m කියන්නේ ස්කන්ධය. අපි හොයන්නේ මෞල ගාන. අපිට අවශ්‍ය දන්නේ දෙදීලා තියෙන ස්කන්ධය සහ මෞලික ස්කන්ධය. ස්කන්ධය කියන්නේ 8.0 ග්‍රෑම්. මෞලික ස්කන්ධය කීයද? 2යි ග්‍රෑම් මෞලයට. ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා මෞල වලට ගියා. තරයි මෞල එහෙනම් H2 කොච්චර තියෙනවද? තරයි මෞල. තරයි මෞල. ඊළඟ කොටස එක H2 මෞලයක තියෙනවා හයිඩ්‍රජන් මෞල. නේද? 2යි මෞල හයිඩ්‍රජන්. එහෙනම් මෞල සංඛ්‍යාව අහන්න. එහෙනම් පරමාණු මෞල කීයක් තියෙනවද? පරමාණු මෞල 4 වැඩි කිරීම 2. 4 කියන්නේ මෞල ගාන. මෞල ගාන වැඩි කරනවා එක අණුවක හයිඩ්‍රජන් 2යි. දැන් 8යි මෞල. මොකද්ද මේ? හයිඩ්‍රජන් පරමාණු මෞල. හයිඩ්‍රජන් පරමාණු මෞල. ඊළඟ කොටසට යමු අපි. ඊළඟ කොටසට ළඟට අහනවා සාම්පලේ H2 අණු ගණන. සාම්පලේ H2 අණු ගණන. හරි. සාම්පලේ H2 අණු ගණන ගන්නකොට මොකද ගන්නේ? ප්‍රධාන H2 අණු ගණන H2 4.0 මෞල තුල ඇති H2 අණු ගණන කොහොමදන්නේ? 6.0.22 වැඩි කිරීම 4. ආදේශ කරලා උත්තරය ගන්න පුළුවන්. මේ තමයි සාම්පලයේ තියෙන H2 අණු ගණන. වීඩියෝ එක පැහැදිලි තමයි. පැහැදිලි නැත්නම් පැහැදිලි නැද්ද? තාමත් පැහැදිලි නැද්ද? හරි.
ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස කියන්නේ සාම්පලයේ මුළු ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය. සාම්පලයේ මුළු ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය. ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය අහන්න. ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය. ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය. එක මවුලයක් කියන්නේ H හයිඩ්‍රජන්. එක හයිඩ්‍රජන් මවුලයක එකයි මවුල ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙනම් එකයි මවුල H2 වල දෙකයි මවුල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒක පැහැදිලිද? එහෙනම් ඊළඟ දෝන සාම්පලේ තියෙනවා H2 මවුල 4ක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන මුළු ප්‍රමාණය කියලා 2 වැඩි කිරීම 4යි මවුල මුළු ඉලෙක්ට්‍රෝන මවුල 8ක් තියෙනවා. මුළු ඉලෙක්ට්‍රෝන මවුල 8ක් තියෙනවා. අඩුපාඩු හදාගන්න. දැන් පැහැදිලිද තමයි? පැහැදිලි නැත්නම් කියන්න. තාමත් පැහැදිලි නැද්ද? හරි. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. පොඩි විස්තරයක් කියනවා. මේ විස්තරය ඔයගොල්ලන්ට වැදගත් වෙයි ඉනෝගනික් වලට. ඉනෝගනික් වල තියෙන පොඩි කොටසක් එක්ක තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්න බලන්න. ලියා ගන්න. ෆොස්ෆරස් සුදු රතු සහ කළු ලෙස ෆොස්ෆරස් සුදු රතු හා කළු ලෙස බහුරූපී ආකාර පවතී. සුදු ෆොස්ෆරස් P4 අණු ලෙස පවතින අතර එය වාතයට විවෘත වන විට වහා ගිනි ගැනීමකට ලක්වේ. ගිනි ගැනීමකට ලක්වේ. ඉනෝගනික් වල වැදගත් වෙන කාරණයක් තමයි සුදු ෆොස්ෆරස් තමයි ස්වභාවයේ සුලභව තියෙන ආකාරයේ P4 අණු ලෙස තියෙනවා. ඒකට P4 වල ව්‍යුහය ගත්තොත් P4 අණු හැදිලා තියෙන්නේ හරි විදියට P එහෙම මේ තුන තියෙන එකම තලයක ත්‍රිකෝණාකාර මේ ඊට උඩින් තව ෆොස්ෆරස් පරමාණුවක් තියෙනවා. P4 අණුක් කියන්නේ මෙන්න මේ වගේ අණුවක්. එතකොට මේකට අපි කියනවා සුදු ෆොස්ෆරස්. මේ රසායනික ගණනයේ පාඩමේදී මේක කිව්වේ මේක මෙතනදී මතක තියාගන්න. මේක ඉනෝගනික් වලදී ඔයගොල්ලන්ට තියෙන එකක්. නිසා මේක මෙතනදී මතක තියාගන්න. තව දෙයක් ෆොස්ෆරස් වල මෞලික ස්කන්ධය 31යි ග්‍රෑම් මවුලයට ඔන්න මේක පාවිච්චි කරලා පුළුවන් ඔයගොල්ලන්ට P4 අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්න.
ගණන් ලියන්න ටික. සුදු පොස්පරස් වලින් 6.0 sorry 6.2 ග්‍රෑම් 6.2 ග්‍රෑම් ප්‍රමාණයක් සපයා ඇත. පළවෙනි කොටස P4 මවුල ප්‍රමාණය දෙවෙනි කොටස P4 අණු ගණන තුන්වෙනි කොටස සාම්පලයේ පවතින සංයෝජිත ෆොස්ෆරස් පරමාණු ගණන හතරවෙනි කොටස සාම්පලයේ පවතින P බන්ධන මවුල ගණන බන්ධන මවුල ගණන අවසාන කොටස සාම්පලයේ ඇති මුළු ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය ගණන් හදන්න. අද අපි ක්ලාස් එකේ පළවෙනි දවසේ නිසා පොඩි අඩුපාඩුකම් ඇති. අනිත් වීඩියෝ එකේ පොඩි සවුන්ඩ් දෝෂ වීඩියෝ එකේ සමහරවිට ක්ලියර් නැතුව ඇති. අනිත් පොඩි ප්‍රශ්න තියෙනවා අපි ඉස්සරහට දාගමු. ඉස්සරහට පන්ති තියෙන දවස් මම ගෲප් එකේ දාලා තියෙනවා අනිවාර්යෙන්ම. කට්ටිය මම Facebook ගෲප් එකේ ටැග්ලා බලන්න ටච් එකේ ඉන්න එක ගැන. ඊළඟ පන්ති දවස් ගැන ගෲප් එකේ විස්තර දාලා තියෙනවා. කාන් හදන ගමන් පොඩි දෙයක් අහගන්න ඕන ඕගොල්ලන්ගෙන්. හරි. මම ගැන කලින් අහලා තියෙනවලු. අහලා තියෙනවා නම් කොහෙන්ද අහලා තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. කොහමද අහලා තියෙන්නේ? මම නම් අහලා තියෙනවද? හරි ස්පීඩ් එක වැඩි අපි පොඩ්ඩක් මම හිමිසරේ කියන්නම්. මම කතා කරන ස්පීඩ් එකට වැඩි ගණන් කියාදු වේගයකට වැඩි. හරි. අපි යමු ගානට යමු. සුදු ෆොස්ෆරස් P4 අණු ලෙස තියෙනවා කියලා මතක තියාගන්න. P4 අණුවේ හැඩය මතක තියාගන්න. P4 අණුවේ හැඩය. සුදු ෆොස්ෆරස් වලින් දීලා තියෙන්නේ අපිට කොච්චරද? 6.2.2 ග්‍රෑම් ප්‍රමාණයක්. එතකොට මුලින්ම අපි හොයාගන්න ඕන P4 හි
මෞලික ස්කන්ධය. P4 ගේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය ගත්තොත් 6 එක පොස්පරස් අණුවක් කියලා කියන්නේ 31යි ග්‍රෑම් මවුලට නෑ වගේ 4යි. මේක උත්තරේ අපිට ගන්න පුළුවන් 4යි 124යි ග්‍රෑම් මවුලට. එහෙනම් P4 මවුල ප්‍රමාණය යන්නේ 6.2 පිළිම 124යි ග්‍රෑම් මවුලට. මේ උත්තරේ අපට ගන්න පුළුවන් හරි 0.05යි මවුල. 0.5යි මවුල. ඒ තමයි P4 මවුල ප්‍රමාණය. පළවෙනි කොටස. දෙවෙනි කොටස P4 අණු ගණන. P4 අණු ගණන. P4 අණු ගණන ගත්තොත් හරි. අණු ගණන 0.05යි මවුල. අණු ගණන හොයාගන්න බල සමීකරණය පාවිච්චි කරන n සමානයි කැපිටල් N බෙදීම L. අණු ගණන කියන්නේ n වැඩි කිරීම L කියන්නේ අවගාඩ්‍රෝ. ඒත් ඒ කියන්නේ 6.01 වැඩි කිරීම 10 23යි. උත්තරේ ගන්න පුළුවන්. හරි. මේ ගණන් සාමාන්‍ය ගොඩක් ළමයිට හිතන නැති හරි සරල ගණන් හදන්නේ කියලා. හරි. මම ගෲප් එකේ කලින් දාලා තිබුණා මැසේජ් එක. මේ පොඩි ගණන් වලින් පටන් ගෙන හොඳ සංකීර්ණ අමාරු ගණන් වැඩකම් අපි පන්තියේදී සාකච්ඡා කරනවා. මේ පන්තියේදී අනිවාර්යයෙන්ම නිසා ඔන්න ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. අමාරු ගණන් කොහොම සාකච්ඡා කරනවා පන්තියේදී. මේ ඊළඟ කොටසට අවශ්‍ය දේවල් ලියාගන්න. තාමත් වෙලා මදි. ලියාගන්න වෙලා මදි වගේ නම් කියන්න. දැන් ඊළඟ කොටසට තුන්වෙනි කොටසේ අහන්නේ මොකද? සාම්පලයේ පවතින සංයෝජිත ෆොස්ෆරස් පරමාණු ගණන. දැන් මෙතනින් හොයාගත්තා. මෙතන කොට උත්තරේ ගන්න පුළුවන්. මොකද 3.01 වැඩි කිරීම 10යි 22යි කියලා. 22යි කියලා ගන්න පුළුවන්. මේවා P4 අණු ගණන. එතකොට එක P4 අණුවක ඉන්නවා ෆොස්ෆරස් පරමාණු 4ක්. තුන්වෙනි කොටසේ අහන්නේ ෆොස්ෆරස් අණු පරමාණු ගණන. පරමාණු එක අණුවක ඉන්නවා පරමාණු 7ක්. තරයි පරමාණු. අපි දැන් අණු ගාන දන්නවා. ඉතින් අණු ගාන. එහෙනම් මේ අණු ගාන වගේ කී ගුණයක් තියෙනවද? 4 ගුණයක් මොකද සමාන වෙන්නේ? පරමාණු ගණන. ඒතර P4 පරමාණු ගණන කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් 3.01 වැඩි කිරීම 10 22 වැඩි කිරීම 4. උත්තරේ සුළු කළ ගන්න. වෙලා හදින් කියන්න. තව වෙලා දෙන්නම්.
ඊළඟ යන අපි හතරවෙනි කොටසට හතරවෙනි කොටසදී අහන්නේ සාම්පලයේ පවතින P බන්ධන මවුල ගණන. P බන්ධන මවුල ගණන. ප්‍රධාන හොඳ සැලකිල්ලෙන් බලන්න මවුල ගණනක් අහන්න. මවුල ගණනක්. මේ පද්ධතියේ තිබ්බා P4 මවුල කලින් ගණනක් හදුවා නේද අපි 0.05යි මවුල. 0.05යි මවුල. එතකොට එක P4 අණුවක තියෙනවා එක P4 අණුවක බන්ධන. හරි. එක P4 අණුවක බන්ධන තියෙනවා 1 2 3 4 5 6 P බන්ධන 6ක් තියෙනවා. P බන්ධන 6ක් තියෙනවා. එහෙනම් මේක ගන්න පුළුවන් P4 අණුවක් කියන්නේ P බන්ධන 6ක්. එහෙනම් එකයි මවුල P4 කියලා කියන්නේ 6යි මවුල P බන්ධන. දැන් අපි මෙතන කීයක් තිබ්බද? 0.05යි මවුල කියලා කියන්නේ P4 දැන් කොච්චරද? 0.05 වැඩි කිරීම 6යි මවුල. හරි. මම හිතුවා කට්ටියට තේරුණා කියලා. තේරුම් නැත්තම් කියන්න. මම පැහැදිලි කරන්නම්. එතකොට මේක උත්තරේ ඉන්නේ 0.3යි මවුල. 0.3යි මවුල. හරි. මම හිතනවා කට්ටියට මේක තේරුම් නැති වෙයි කියලා. පොඩ්ඩක් මම ආයෙ පාරක් එකපාරක් කියන්නම්. මෙහෙම. හරි. අපි දැන් මුලින්ම එවුවා P4 මවුල. P4 මවුල තිබ්බ මුලින්ම 0.05 එක පැහැදිලි ඇති මම හිතනවා ඒවට. හරි. P4 අණුවක් හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේකේ P බන්ධන ගත්තොත් නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි එක P4 අණුවක් කියලා කියන්නේ P බන්ධන 6ක් තියෙනවා. හරි. එක P4 අණුවක් කියලා කියන්නේ මේක P4 අණුවක එකක P බන්ධන 6ක් තියෙනවා. එහෙනම් එක P4 මවුලයක් කියලා කියන්නේ එයාගේ P බන්ධන මවුල 6ක් තියෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් දැන් අපිට දීලා තියෙන ගානේ තියෙන මවුල 0.05යි මවුල P4. එහෙනම් මේකේ අපිට එකක 6යි නම් 0.05ක කොච්චරද? 0.05 වැඩි කිරීම 6. 0.3යි මවුල කියලා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ කොටසට හරි. ඊළඟ කොටසේ පස්වෙනි කොටසේ යන්නේ සාම්පලයේ ඇති මුළු ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය. සාම්පලයේ ඇති මුළු ඉලෙක්ට්‍රෝන
මවුල ප්‍රමාණය. එතකොට මේක තියෙනවා P4 අණු ගත්තොත් P4 අණු යද 0.5යි මවුල. 0.5යි මවුල. 0.5යි මවුල පිටිනවා නම් phosphorus P4 එකක ඉන්නවා phosphorus පරමාණු 4ක්. phosphorus පරමාණු 4ක් ඉන්නවා. phosphorus වල පරමාණුක ක්‍රමාංකය ගත්තොත් මොකද බලන්න phosphorus වල පරමාණු ක්‍රමාංකය 15යි වෙන්නේ. phosphorus වල පරමාණුක phosphorus වල තියෙන phosphorus වල පරමාණු ක්‍රමාංකය 15යි. පරමාණු ක්‍රමාංකය 15යි කියලා කියන්නේ නම් අනිවාර්යයෙන්ම යාගේ ඉලෙක්ට්‍රෝන 15ක් තියෙනවා. එකක ඉලෙක්ට්‍රෝන 15යි. නම් මේ වගේ හතරක් ගත්තොත් ඒ හතරක් ගන්නේ P phosphorus කියන්නේ P4. නිසා එකක 15යි වගේ හතරක් කියලා කියන්නේ අනිවාර්යෙන් 60යි ඉලෙක්ට්‍රෝන ඉන්නවා එක P4 එකක. එක P4 එකක 60යි එහෙනම් P4 එකයි මවුල කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අනිවාර්යෙන් 60යි ඉලෙක්ට්‍රෝන මවුල. දැන් අපිට කීයකද ඕන? P4 0.5යි මවුල වල එහෙනම් අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝන මවුල ප්‍රමාණය ගන්නවා. මොකද කරන්නේ 60 වැඩි කිරීම 0.5යි මවුල. ඉතින් උඹට උත්තරේ ගන්න පුළුවන්. 60 වැඩි කිරීම 0.5යි මවුල මම කට්ටියට තේරුණා කියලා. ඊළඟට යන්න අංක 3 තුන්වෙනි කාවලිය යන්න තුන්වෙනි ගාන ඊළඟට මෙහෙම C2H6 කිව්වට පස්සේ මේක මොන වර්ගයකක්ද කියලා මතක් කරගන්න. මොන වර්ගයද C2H6 කියන්නේ? ඕගනික් යටතේ ගත්තොත් එහෙම කාබන් දෙකක් තියෙන ඇල්කේනයක්. මේ පොදුණු සූත්‍රය පොඩ්ඩක් මතක් කරොත් CnH2n දාන දෙකනේ පොදුණු සූත්‍රය නිසා මේකට අපි කියනවා ඇල්කේනයක් කියලා. කාබන් දෙකයි. මේ එත් නමයන් නම් මොකද්ද? එතේ අමතර කාරණයක් මතක් කරේ රිවිෂන් ළමයි ඉන්න නිසා එතේ. මම ලියන C2H6 වරණ ඇතුලේ එතේන් වායු සාම්පලයකින් 3.0 ග්‍රෑම් සපයා ඇත. එම ස්කන්ධය තුල අන්තර්ගත වන පළවෙනි කොටස C2H6 මවුල ප්‍රමාණය. දෙවෙනි කොටස C2H6 අණු ගණන. තුන්වෙනි කොටස සීරක්සී බන්ධන මවුල ගණන. හතරවෙනි කොටස සීරක් H බන්ධන මවුල ගණන. ඊළඟ කොටස C2H6 සම්පූර්ණයෙන් දහනය කරන්නේ නම් අවශ්‍ය O2 මවුල
අවශ්‍ය O2 මවුල ඊළඟ කොටස දහනය කළ විට දහනය කළ විට සෑදෙන CO2 හා H2O මවුල ගණනය කරන්න. කාබන් ඩයොක්සයිඩ් හා H2O මවුල ගණනය කරන්න. විනාඩි දෙකක් දෙන්න ළමයි අනිවාර්යෙන්ම. හරි. කලින් කියන දේවල් පුළුවන් දර තේරුම් අරගෙන ඉක්මනින් ගාන සම්පූර්ණ කරන්න. මේකදී ඔයාලට දත්තයක් ඕන වෙයි. හරි කියන්න බැලුවා. කාබන් සමානයි 12යි හයිඩ්‍රජන් සමානයි 1යි. කාබන් සමානයි 12යි හයිඩ්‍රජන් සමානයි 1යි. කාබන් සමානයි 12යි හයිඩ්‍රජන් සමානයි 1යි. පළවෙනි කොටස විදිහට ඔයගොල්ලෝ කරන්න ඕන. හරි. මම මේ සාකච්ඡා කරන කලින් තව විනාඩි දෙකක් දෙන්නම්. පුළුවන් කට්ටිය පළවෙනි කොටසට, දෙවෙනි කොටසට, තුන්වෙනි කොටසට ගාන හදපු කට්ටිය උත්තරේ දාන්න බලන්න. උත්තරේ දාන්න. දන්න ගොඩක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ගණන් හදන දක්ෂයි. හරි. ගණන් හදන්න පුළුවන් ගොඩක් අයට. මම මේ සාකච්ඡා කරාට ගාන හදපු කට්ටිය අනිවාර්යෙන් උත්තරේ දාන්න. හැමෝම ගාන ලියාගත්තා නේද? පළවෙනි කොටස අහන්නේ පළවෙනි තම සාකච්ඡා කරන්න. C2H6 මවුල ප්‍රමාණය. C2H6 මවුල ප්‍රමාණය. මවුල ගන්න කොහොමද ගන්නේ? n සමානයි simple m බෙදීම capital M. simple M කියන්නේ 3.0 ග්‍රෑම් දීලා තියෙන ස්කන්ධය, m කියන්නේ මෞලික ස්කන්ධය. කොහොමද ගන්නේ? C2H6 හි මෞලික ස්කන්ධය. හරි. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධ කාබන් 12යි 6 වරක් 2 ධන හයිඩ්‍රජන් 6යි නම් එක් වරක් 6 ධන 24යි 6යි ඉරතරේ 30යි ග්‍රෑම් මවුලට 30යි ග්‍රෑම් මවුලට එහෙනම් අපි m වලින් බෙදනවා 30යි ග්‍රෑම් මවුලට වලින්. එතකොට උත්තරය ලැබෙනවා 3.1 දශමිකයි මවුල කියලා. ඒ මොකද්ද? C2H6 මවුල ප්‍රමාණය. C2H6 මවුල ප්‍රමාණය. හරි. ඊළඟට දෙවෙනි කොටස C2H6 අණු ගණන. C2H6 අණු ගණන. C2H6 අණු ගණන.
අනුගණන කියලා දකිනකොට අපිට මතක් කරන සමීකරණය සමානයි කැපිටල් N මෙදීම L. අහන්නේ මොකද්ද? n ඔක්ත කරගන්න ඕන. n වැඩි කිරීම L. n කියන්නේ කීයද? මූල ධන 0.1යි. මූල L කියන්නේ 6.0 බිංදුවයි 2.2 වැඩි කිරීම 10යි 23යි. හරි. මේකෙන් උත්තරය ගන්න පුළුවන් 6.0 2.2 වැඩි කිරීම 10යි 22යි කියලා. අනුගාන 6.0 2.2 වැඩි කිරීම 10යි 22යි. හරි. ඊළඟට ඊළඟ කොටස වගේ සීලක්ෂි බන්ධන මවුල ගණන. සීලක්ෂි බන්ධන මවුල ගණන. දැන් මේ කොහොමද කරන්නේ? ප්‍රශ්නයක්. සීලක්ෂි බන්ධන. කොයි තියෙන සීලක්ෂි බන්ධන? මේ ගණන ගන්න මේකේ ව්‍යුහය දැනගන්න. සීලක්ෂි බන්ධන. මේ තියෙන්නේ ඉතින් වල ව්‍යුහ සූත්‍රය. ඉතින් මේ එක මවුලයක් ගත්තොත් මේක මවුලයක සීරක්ෂි බන්ධන මවුල එකක් තියෙනවා. සීරක්ෂි බන්ධන මවුල එකයි. සීරක්ෂි බන්ධන මවුල එකයි. මේකක. එහෙනම් මම අහන්නේ කොච්චරද? 0.1 මවුලවල කොච්චර සීරක්ෂි තියනවද නම් උත්තරය කියන 0.1 මවුල. 0.1 මවුල. හරි. සීරක්ෂි බන්ධන 0.1 මවුල. 0.1 මවුල තියෙනවා. ඊළඟ කොටසට යන්නේ සීරක් H බන්ධන මවුල ගන්න. සීරක් H බන්ධන මවුල ගන්න. C2H6 එකයි මවුල ගත්තොත් මේ වගේ එකක්. මේ જાති එකක්. මේකක් ගත්තොත් සීරක් H බන්ධන කීයක් තියෙනවද? සීරක් මේක සීරක් H බන්ධන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක මවුලයක සීරක් H බන්ධන 6යි මවුල තියෙනවා. එහෙනම් අපිට ගාණ දීලා තියෙන්නේ ගාණ හදන්න කියලා තියෙන 0.1 මවුල වලටනේ. 0.1 මවුල වල අහන්න. එහෙනම් 0.1 මවුල වල කොච්චර තියනවද? 0.6යි මවුල. මේ ගණන් සුළු කරන විදිහ පොඩි කටලුවක් තියෙනවද? සුළු කරන විදිහ. මේ කොහොමද එක පාට 0.6 ගන්නෙ? හරි. හරස් මොන ටිකම ගන්න පුළුවන් නේ. එක මවුලයක තියෙන්නේ සීරක් H බන්ධන 6යි මවුල. එහෙනම් අපිට හොයන්න ඕන කීයද? 0.1යි මවුලවල. අන්න අපිට කරනවා x කියලා ගන්න අපි නොදන්න පදේ. ඊට පස්සේ බලමු මොකද මේක හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය. x සමානයි හරි හරස් ගුණිතය දැම්මම x උත් කරාම කියන්නේ 0.1 වැඩි කිරීම 6යි මවුල හරි ඉදිමයි කගලන උත්තරේ පුරා පදෙන්නේ 0.1 වැඩි කිරීම 6 කියලා හරි. හරි ඊළඟ කොටසේ C2H6 සම්පූර්ණයෙන් දහනය කරන්න යම් අවශ්‍ය ඕටෝ මවුල. මේකට මොකද කරගන්න ඕන? මුලින්ම ඔයගොල්ලෝ ලියලා යන්නේ දහන සමීකරණ. සම්පූර්ණයෙන්ම දහනය කරලා තියෙන්නේ C2H6 දහනය කියන්නේ ඕටෝ සමග ප්‍රතික්‍රියා කිරීම. සම්පූර්ණයෙන් දහනය කරනවා අපි ගන්න වැඩිපුර ඕටෝ එක කොට අතුරු ඵල විදිහට අනිවාර්යෙන් කාබන් වලින් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් වලින් හැදෙන්නේ H2O. හරි. එතකොට මේකේ කාබන් පරමාණු දෙකයි මේ දෙකෙන් සමග දෙක දාගත්තා. හයිඩ්‍රජන් 6 නිසා වෙලාවෙ 3 දා ගන්නවා. හරි. ඔක්සිජන් ඥාන ගත්තොත් මෙතන 4යි 3යි 7යි 4යි 3යි 7යි. එහෙනම් අපි මොකද ගන්නෙ? හරි. එහෙනම් මෙතන O2 තියෙන්නේ. O2 නම් මෙතන ඔක්සිජන් පරමාණු 7ක් ගන්න නම් එදා ගන්නවා 7 බෙදීම 2යි O2 කියලා. 7 බෙදීම 2යි O2. ඒක මෙතන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය මේකකට හරි මේකකට මෙතන 7 බෙදීම
2යි මේ වගේ අනුපාතය 2යි 2ට මේක 3යි. හරි පැහැදිලි. එතකොට C2H6 එකයි මවුල දහනය කරන්න ඔක්සිජන් ඕන 7 බෙදීම 2යි මවුල. එහෙම නැත්නම් 3.5යි මවුල. අපි ගාන හදන්නේ C2H6 කොච්චර කරද? අපි ගාන උච්චල වැඩි දශම 1කට. දශම 1යි මවුල වලට එනම් කොච්චරද? 3.5 වැඩි කිරීම දශම 1.3.5යි මවුල ඔක්සිජන් ඕන. මේකමයි O2 මවුල ප්‍රමාණය. පැහැදිලිද? මේක පැහැදිලි නැත්නම් කියන්න. පැහැදිලි නැත්නම් කියන්න. පැහැදිලි නැත්නම් කියන්න. ඒකවත් තියෙනවා කියන්න. හරි. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටසට යන්න. හරි. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටසට ඊළඟ කොටසේ අහන්නේ දහනය කරාම සෑදෙන කාබන් ඩයොක්සයිඩ් හා H2 මවුල ප්‍රමාණය. දහනය කළ විට සෑදෙන කාබන් ඩයොක්සයිඩ් හා H2 මවුල ප්‍රමාණය. දහනය කළ විට සෑදෙන කාබන් ඩයොක්සයිඩ් හා H2 මවුල ප්‍රමාණය. කොච්චරක් හදනවද කාබන් ඩයොක්සයිඩ්? C2H6 එක මවුලයක් දහනය කරොත් C2H6 එක මවුලයක් දහනය කරොත් ඒකෙන් හැදෙනවා අනිවාර්යයෙන්ම හරි 2යි මවුල කාබන් ඩයොක්සයිඩ්. 2යි මවුල කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේ දශම 1යි මවුල දහනය කරොත් හැදෙනවා මෙතන අනිවාර්යයෙන්ම 2 වැඩි කිරීම දශම 1 දශම 2යි මවුල කාබන් ඩයොක්සයිඩ්. දශම 2යි මවුල කාබන් ඩයොක්සයිඩ්. දශම 2යි මවුල කාබන් ඩයොක්සයිඩ්. හරි. ඊළඟ කොටස ගත්තොත් 1යි මවුල C2H6 වලින් කොච්චරක් ලැබෙනවද ජලය? ජලය 3ක් ලැබෙනවා. හරි. 3යි මවුල H2O. 3යි මවුල H2O ලැබෙනවා. එතකොට අපි වන්නේ දශම 1යි මවුල වලින් එන මේ කොච්චරක් ලැබෙයිද? 3 වැඩි කිරීම දශම 1. එකකට 3ක් නම් දශම 1කට දශම 1 වැඩි කිරීම 3ක්. ඒ කියන්නේ එතකොට අපි ලබනවා දශම 3යි මවුල. දශම 3යි මවුල කියලා ලැබෙනවා. C2 ජලාංග දශම 3යි මවුල ලැබෙනවා අපිට. හරි. උත්තරය හදාගන්න ඉක්මනට. උත්තරය හදාගන්න. මේ කොටස් මොකක් හරි පැහැදිලි නැති කොටස් තිබුණා කියන්න. පැහැදිලි නැති කොටස් තියෙනවා නම් අද අපි හරි මේ ගානෙන් අපි අද පන්තියේ ලයිව් සීසන් එක අද කොටස අපි ඉවර කරනවා. සීසන් එක කොටස ඉවර කරනවා. හැමෝම පුළුවන් කට්ටිය අනිවාර්යෙන් අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. මොනවාරි දෙයක් ඉගෙන ගත්තද කොහොමද මොනවද තියෙන අඩුපාඩු මොනවද තියෙන ඔයාලට හිතෙන්නේ මොනවද වෙනස්කම් වෙන්න ඕනේ. හරි. තේරුණාද ගන්නපු දේවල් තේරුණාද? තේරුණා නම් මේ දේවල් තේරුණා කියලා කමෙන්ට් එකක් දාන්න. තේරුණ නැති කොටස් තියෙනවා නම් ඒ මොනවද කියලා දාන්න. හරි. මම හිතනවා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හරි. ප්‍රශ්න තියෙනවා නම් ඒවා දාන්න කමෙන්ට් එකක් දාලා කියන්න. මම ඒක බලන්නම්. හරි. අදට අපේ පන්ති කොටස් වල වැඩ ටික අවසන් කරනවා.
අනිවාර්යෙන් group එකේ මම ඉස්සරහට දානවා ඊළඟ පන්ති තියෙන දවස් කවද්ද කියලා. එහෙනම් අද අපේ ලයිව් වීඩියෝ එක මෙතනින් අවසන් කරමු.